නලින්ද ජයතිස්ස මැතිතුමා. ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අයවැයට අපේ විරුද්ධතාවය ප්‍රකාශ කරන ප්‍රතිපත්තිමය හරයාත්මක විවේචනය අයවැය දෙවනවර කීමද ඉදිරිපත් කරා. ඒ නිසා ඒ පුනරුච්චාරණය කරන්න මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අද සාකච්ඡා කරන රටේ ආර්ථිකයට වැදගත් වෙන, රටේ ආරක්ෂාවට නීතිය සාමය ආරක්ෂා කරන්න වැදගත් වෙන මේ අමාත්‍යාංශ 3 පිළිබඳව, අමාත්‍යාංශවල තිබෙන යම් යම් අඩුපාඩුකම් පිළිබඳව, ඒවායේ සේවය කරන සහ සේවය ලබන ජනතාවගේ හඬක් ඉදිරිපත් කරන්න කැමැතියි. පළමු කොටම කරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ අයවැය ලේඛනට අපි කවුරු පක්ෂව විපක්ෂව ඡන්ද දුන්නත් අවසානයේ මුදල් ලියවිල්ල සම්මත වෙලා ඒ අනුව සංවර්ධන වැඩ කටයුතු සඳහා ඒ දිස්ත්‍රික් වලට මුදල් ලැබෙනවා. අපි මහජන නියෝජිතයෝ එක්කෝ ජනතාවගේ ඡන්දයෙන් ඍජුවම්පත් වෙච්ච, එහෙම නැත්නම් ඒ ජනතාව විසින් මේ පක්ෂ වලට ලබා දුණු ඡන්ද වලින් ජාතික ලැයිස්තුවෙන් එන മന്ത്രിවරු මේ අය විසින් තමයි මේ අයවැය ලේඛනය සම්මත කරන්නේ. ඒ වගේම අපේ රාජ්‍ය යාන්ත්‍රයෙන් නිලධාරීන් විසින් තමයි මේ සංවර්ධන වැඩ කටයුතු ක්‍රියාත්මක කරන්නේ. මේ වැඩ කටයුතු පහසු කර ගන්නට දැන් අපේ දිස්ත්‍රික් වල ගොඩනගලා තිබෙනවා දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සහ ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු. දැන් මේවායේ ක්‍රියාත්මක කිරීමේ බලධාරයා දිස්ත්‍රික් ලේකම්වරයා යටතේ ඉන්න රාජ්‍ය නිලධාරීන් වුණාට ඒට සහාය වන්නට, ඒට යම් දේශපාලන නායකත්වයක් ලබා දෙන්නට, ඒට ජනතාවගේ අදහස් එකතු කරන්නට ඒ දිස්ත්‍රික්කවල සහ ප්‍රාදේශීය ලේකම් කොට්ටාස මට්ටමින් මහජන නියෝජ්‍යයන්ට තවස්තාවක් ලැබිලා තියෙනවා. ඒ අනුව තමයි 1996 ඉඳලා චක්‍රලේඛේ ක්‍රියාත්මක වෙන්නේ. නමුත් දැන් මේ වෙනකොට අපි මේ දිස්ත්‍රික් සහ ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටු සලකා බැලුවොත් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු 25ක් ක්‍රියාත්මක වෙනවා. ප්‍රාදේශ සම්බන්ධීකරණ 331ක් ක්‍රියාත්මක වෙනවා. මේ වයින් ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටු 82කම ඉන්නේ කිසිදු පාර්ලිමේන්තු පළාත් සභා හෝ ප්‍රාදේශ සභා මන්ත්‍රී දුර නොදරන අය. මේ ගැන මම මේ අවුරුදු ජූලි මාසේ 5 වෙනිදා මේ පාර්ලිමේන්තු ප්‍රශ්නයක් ඉදිරිපත් කරාට පස්සේ ඇමතිවරයා උත්තර දුන්නා. ඒ උත්තර දෙනකොට මම අහගෙන වජිර අබේවර්ධන ඇමතුමා පැනලා කියනවා අර කලින් තිබුණු චක්‍රලේඛ වෙනස් කරා, ඒ අනුව එහෙම වෙනස් කරලා අගමැතිවරයාගේ සහ ජනාධිපතිවරයාගේ නියෝජිතයන්ටත් ඒ ආයතනවල සමසභාපතිකම් දරන අවසර ලබා දුන්නාය කියලා. ප්‍රශ්න තියෙන්නේ කරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරපු ලේඛනයේ කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ ඒ අය අගමැතිගේ හෝ ජනාධිපතිගේ නියෝජිතයෝ කියලා. මේ මගේ ළඟ තියෙන්නේ මම ඉදිරිපත් කරන්නම් ගම්පහ දිස්ත්‍රික්කේ. මේක නරකටම තියෙන තැන තමයි ගම්පහ. අපේ රුවන් විජේවර්ධන මහත්මයාත් නියෝජනය කරන ඔබතුමාගේ දිස්ත්‍රික්කේ ගම්පහ දිස්ත්‍රික්කේ ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටුව වල සම සභාපතිලා ගම්පහ පණ්ඩු බණ්ඩාරනායක, ගම්පහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක, ජායල ෆීලික්ස් පෙරේරා, ජායල ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක, කැලණිය තිලක් වරාගොඩ, කැලණිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක, මිනුවන්ගොඩ රුවන් රණතුංග, මිනුවන්ගොඩ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක, මීරිගම සංජය සිරිවර්ධන, මීරිගම ආසන සංවිධායක, මීගමුව ලලිත් තෙන්සිල්, මීගමිය ප්‍රධාන සංවිධායක, අත්තනගල්ල චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අත්තනගල්ල සංවිධායක. මේ අය තමයි ප්‍රාදේශ සම්බන්ධීකරණ කමිටුවල සභාපතිකම් දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ගම්පහ දිස්ත්‍රික්. එක්සත් ජාතික පක්ෂේ ජායල ජෝසප් මයිකල් පෙරේරා UNP ගේ ජායල සංවිධායක, මහර ප්‍රශාන්ත ජයකොඩි මහර UNP සංවිධායක, අත්තනගල්ලේ චන්ද්‍රසෝම සරණලාල් අත්තනගල්ලේ සංවිධායක. මේ ආසන 13 ගත්තට පස්සේ නියෝජ්‍ය කතානායකතුමනි, මෙතන 10 දෙනෙක් ඉන්නවා කිසිදු පාර්ලිමේන්තු පළාත් සභාව ප්‍රාදේශ මන්ත්‍රීකමක් නොදරන. දැන් එහෙම අය තමයි අර ඉන්න ප්‍රාදේශීය ලේකම්වරයාට, වාරිමාර්ග අධ්‍යක්ෂවරයාට, ඇතුළු රජයේ නිලධාරීන්ට නියෝග නිකුත් කරන්නේ. මේ ගම්පහ විතරයි. රට පුරාම මෙහෙම තමයි. රට පුරාම මෙහෙමයි. ඉතින් මම අහන්නේ අපි මේ මහජන නියෝජිතයෝ හැටියට දින 26ක් සංවාද කරලා, සාකච්ඡා කරලා, වාද විවාද කරලා සම්මත කළ දෙන අයවැය රටේ මුදල් ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන්නට කිසිදු ආකාරයක වරමක් නැති, මහජන නියෝජිත භාවයක් නැති පක්ෂවල සංවිධායක පත් කළා තියෙනවා. මේකට උත්තරයක් විදියට එදා වජිරාබේද ඇමතුමා කියනවා
මේ මනාප ක්‍රමයේ යටතේ සමහර අයට මනාප කීපයක් අඩු වෙලා තමයි පාර්ලිමේන්තුව යන්න බැරි වුණේ. නමුත් එයයි නුසුසුසෝ නෙමෙයි. ඒ නිසා මේකට කමක් නැහැ කියලා. ප්‍රශ්න තිබෙන්නේ දැන් බලන්නකෝ මේ ජායල රාජ්‍ය සම්බන්ධ කමිටුවේ සභාපතිවරු වෙන්නේ නියෝජ්‍ය කතානායකතුමනි ෆීලික්ස් පෙරේරා සහ ජෝසප් මයිකල් පෙරේරා. හැබැයි මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන ජනතාවගේ ඡන්දයෙන් පත් වෙච්ච එක්සත් ජාතික පක්ෂ කාවින් ජාර්ද මන්ත්‍රීතුමා ඉන්නවා. ඒකේ පසුපැල පුටුවක වාඩි වෙලා අර ඡන්දයෙන් පරිදිච්ච ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකයි එක්සත් ජාතික පක්ෂ ආසන සංවිධායකයි ඒ සභාව මෙහෙවනවා. ඉතින් මොකද්ද මේ මහජන නියෝජිතභාවයට දෙන තැන මොන ප්‍රජාතන්ත්‍රවාදයක්ද? ඒ නිසා මම ප්‍රථම කොටම මේ ගරු අගමැතිතුමාගේ අවධානය යොමු කරන්න කැමති මේ ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යාංශ සමය එක මෙහෙවන්නේ. ඒ නිසා මේ ආකාරයට රජයේ නිලධාරීන් අවමානයට අපහසුතාවයට නින්දාවට පත් කරන ආකාරයේ දේශපාලන පත්වීම් දීලා මේ ක්‍රියාවලිය අඩපණ කරන්න එපා කියලා. ඒ වගේම මම අවධානය යොමු කරන ඔබතුමාගේ අවධානය තවත් කාරණාවක්. ඒ තමයි ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යාංශයෙන් දැන් උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා ඇයදුම් පත්‍ර කැඳවලා තිබෙනවා. 2012 මාර්තු මාස 30 වෙනිදාන් පස්සේ අපරට විශ්වවිද්‍යාලයෙන් පිටිච්ච උපාධිධාරීන් රැකියාව ලබා දීලා නැහැ. ඒ අනුව උපාධිධාරීන් 60000ක් පමණ ඉන්නවා රැකියාව විරහිත භාවයේ. සමහර පළාත් සභාවලින් විටින් විට අහම්බු විදිහට අරගෙන තිබෙනවා උපාධිධාරීන්. නමුත් විධිමත් ආකාරයකට අවුරුදු 5ක් පහුගිය අවුරුදු 5ේදී මේ උපාධිධාරීන් බඳවා අරගෙන නැහැ. ඒතකොට අපි මේ රටේ ජනතාවගේ බදු මුදල් මේ උපාධිධාරියෙක් බවට මේ විශ්වවිද්‍යාල විෂය පත් කරන අවුරුදු 3ක් හෝ 4ක් ඇතුළතදී රුපියල් ලක්ෂ 5ක් 6ක් සමහර 8ක් දක්වා වියදම් කරනවා. ඔවුනේ උපාධිය ලබා ගන්නෙත් ඒ උපාධියට ගැලපෙන ආකාර රැකියාවක් කරලා මේ රටේ ආර්ථික සංවර්ධන ක්‍රියාවලියට දායක වෙන්න. ඔවුන්ගේ බලාපොරොත්තු ඒක. නමුත් අවාසනාවකට වගේ අවුරුදු 5ක් තිස්සේ පහුගිය කාලේ මොන්ට එහෙම බලාගෙන සිද්ධ වෙලා තියෙන රැකියාවක් නැතුව තමයි ඉගෙන ගත්ත දේ, තමන් පුහුණු වෙච්ච දේ මහමගට දිය කරන්න යාට සිද්ධ වුණා. නමුත් පහුගිය දවසක 2017 සැප්තැම්බර් මාසේ 8 වෙනිදා ජාතික ප්‍රතිපත්ති ආර්ථික කටයුතු අමාත්‍යාංශය විසින් ආයුධම්පත් කැඳෙව්වා. වයස අවුරුදු 21 සිට 35 දක්වා රැකියාව විරුද්ධ උපාධිධාරීන් සංවර්ධන නිලධාරීන් හැටියට බඳව ගන්නවා කියලා. මේක හොඳ වැඩක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේ ක්‍රියාත්මක කිරීමේදී නැවතත් දේශපාලන අතපෙවීම ඇඟිලි ගැසීම ඇවිල්ලා තියෙනවා. දැන් මේ උපාධිධාරියා ස්වාධීනව අමාත්‍යාංශයට තමන්ගේ ආයුධම්පත් යොමු කිරීමේදී ගම්වල කතාවක් පතුරලා තියෙනවා සහ උපාධිධාරීනයකට අහු වෙලා තිබෙනවා. ඒ ගම්වල ආණ්ඩු පක්ෂයේ සංවිධායකයා වෙත ඉදිරිපත් කරන්නලු මේ අමාත්‍යාංශයේ ආයුධම් පත්‍රයේ පිටපතකුයි උපාධි සාතිකයේ පිටපතකුයි. ඒ නිසා ගරු සාගර රත්නායක මැතිතුමනි ඒ උපාධිධාරීන් අතර බරපතල අපේක්ෂා බංගත්වයක් සැකයක් ගොඩනැගිලා තියෙනවා. අවුරුදු 3ක් 4ක් මහන්සි වෙලා උපාධියක් ලබා ගත්තට ඒකත් දැන් රැකියාවක් ලබා ගැනීම සඳහා ආණ්ඩුවෙන් රැකියාව දෙනවා කියලා කිව්වට ඒකත් අවසානයේ දේශපාලන පත්වීම විදිහටද ඒක සිද්ධ වෙන්නේ කියලා. ඉතින් අපි කැමති දැනගන්න ඇත්තටම මේ රැකියාව ලබා දීමේදී දේශපාලන හිතවත්කමුත් සැලකිල්ලට ගන්නට ආණ්ඩුව කැබිනට් මණ්ඩලය ඇතුළු තීන්දුවක් ගත්තද? ඒ වගේම අවුරුදු 5ක් තිස්සේ රැකියාව ලබා නොදීම නිසා අවුරුදු 35 පනින සමහරට එක දවසකින් දෙකකින් තුනකින් සතියකින් මේකට ආයුධම් කරන්න බැරි උපාධිධාරීන් ප්‍රමාණයක් ඉන්නවා. ඒ අය පිළිබඳව සැලකිල්ලට ගන්න කියලා අපි කියනවා. අනිත් පැත්තෙන් මේ සියලු කාරණා තිබියදී මේ උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා වෙච්ච ජාතික ප්‍රතිපත්තියක් සකස් කරන්න කියලත් මේ අවස්ථාවේදී යෝජනාවක් හැටියට ඉදිරිපත් කරන්න කැමැතියි. ඒ වගේම අගමැතිතුමාගේ අමාත්‍යාංශය යටතේම මම තවත් කරුණක් ඉදිරිපත් කරනවා. එතුමාගේ යටතේම පාලනය වන ශ්‍රී ලංකා විනිමය හා සුරකුම්පත් කොමිසම. ඊළඟට මහ බැංකුව වෙන්න නියමිත වෙලා තිබෙන්නේ මේ ශ්‍රී ලංකා විනිමය හා සුරකුම්පත් කොමිසම තමයි. මොකද දැන් මේකත් මහ බැංකුව ගිය පාරේම ගමන් කරමින් ඉන්න බව පෙන්눔 කරනවා. මේ ආයතනයේට තමුන්වහන්සේලා දන්නවා පහුගිය ආණ්ඩු කාලයේ බලපෑම් තිබුණා. කොටස් වෙළඳ පොලේ සමහර කොටස් මිල කෘත්‍රිමව ඉහළ දාන්නට පහුගිය ආණ්ඩුව කටයුතු කළා. ඊට පස්සේ ඒ කොටස් වැඩි මිලට අපේ සේවක අර්ථසාධක කර්මද මුදල් යොදලා මිලදී ගත්තා. ෂණිකව කෘත්‍රිමව ඉහළ දාපු නිසා අවසානයේ කොටස් මිල පහළ වෙනකොට
අර්ථසාධක අරමුදලට බිලියන ගණන් වලින් පාඩුවක් සිද්ධ වුණා. ඒ පිළිබඳව විධිමත් පරීක්ෂණ කරලා නැහැ. ඒවට සම්බන්ධ බොහෝ බලගත් පුද්ගලයෝ තාම නිදැල්ලේ ඉන්නේ. එහෙම තිබියදී විනිමය සුරක්ෂණ කොමිසමට දැන් පත් කළ තිබෙනවා උපදේශකයන් 3 දෙනෙක්. ඒ උපදේශකවරුන්ගේ හැකියාවන් සහ ඔවුන්ගේ පරිචය කෙසේ වෙතත් ඔවුන්ට තිබෙන ඥාති සම්බන්ධකම් විසින් නැවත වතාවක් අපේ රටේ ආර්ථිකයේ මහා බරපතල ගැටලුවක් වෙන්නට නියමිතව තිබෙනවා. මේ පත් කරලා තියෙන උපදේශකයන් 3 දෙනෙක්ගෙන් මම නම කියන්නේ නැතුව සඳහන් කරන්නම්. ඒ පත් කර උපදේශිකාවකගේ සැමියා ඔහු ඔරියන්ට් ෆන්ඩ් මැනේජ්මන්ට් ප්‍රයිවට් සමාගමේ ප්‍රධාන විධායක සහ අධ්‍යක්ෂණක ඉදිරියට කටයුතු කරනවා. ඒ වගේම තව උපදේශකගේ බිරිඳ නේෂන් ලංකා ඉක්විටිස් ප්‍රයිවට් සමාගමේ උපදේශිකාවක් විදිහට කටයුතු කරනවා. තවත් මේ පත් කරපු තුන්වෙනියාගේ පුතා බාට්ලි ට්‍රෙලිගියා සිකියුරිටි සමාගමේ නිලධාරි කැඩි කටයුතු කරනවා. ඒ නිසා අර මහ බැංකුවේ සිද්ධ වුණා වගේම තොරතුරු පිටට යාමේ බරපතල අනතුරක් තිබෙනවා. මොකද මේ ආයතන තුනම මේ ගනුදෙනුවට සම්බන්ධය. ඒ නිසා කොටස් වෙළඳපොලේ සංවේදී තොරතුරු පිටට යන්නට ඒ වගේම විනිමය කොමිසමෙන් සිදු කරන අභ්‍යන්තර පරීක්ෂණ තොරතුරු පිටට යන්නට කොමිසම ගන්නා ප්‍රතිපත්තිමය තීරණ කලින් ඒගොල්ලන්ට දැන ආරංචි වෙන්නට කොමිසම කරන වැටලීම් පිළිබඳව කලින් ආරංචි වෙන්නට මේ ආදී තොරතුරු පිටට යාමේ විභවතාවයන් ගොඩක් තිබෙනවා. මම දැනගන්න කැමති අමාත්‍යාංශ භාර අගමැතිතුමාගෙන් හෝ රාජ්‍ය අමාත්‍යතුමාගෙන් මම ඉහත සඳහන් කර උපදේශකයන් 3 දෙනා මොකද මේ මේනකොටත් ඔබතුමාලාට මේ සම්බන්ධයෙන් කරුණු 2017 ඔක්තෝබර් මාසෙම ලියාපදිංචි තැපෑලෙන් යම් පුද්ගලයන් විසින් දැනුම් දීලා තිබෙනවා. මේ අය බඳවා ගැනීම සඳහා කොමිසමේ අනුමැතියක් තිබුණාද? දැන් මේ එකකින් පරිප්පුවක් කාලා නාගෙන යන වෙලාවේ මහ බැංකුව බැඳුම් කරේ ආයමත් සැරයක් මේ වගේ අය ඍජුවම කොමිසමේ ලියාපදිංචි තරවකාර සමාගම් සහ ආයෝජන කළමනාකරුවන් එක්ක සම්බන්ධකම් තියෙන අය ඥාති සම්බන්ධකම් තියෙන අය යොදාගෙන මේ යන්නේ තර පරණ ගමන නෙවෙයිද කියලා අහන්න කැමතියි. ඒ නිසා ඊළඟ ජනාධිපති කොමිසම මේකට පත් කරගන්න ඉඩ නොදී මේ පිළිබඳව වහාම පරීක්ෂා කරන්න කියලා මම මේ වෙලාව ඉල්ලා හිටින්න කැමතියි. ඒ වගේම දැන් මේ මහත් ආందోලනයට තුරු දීලා තිබෙන අපේ අගමැතිතුමාගේ යටතේ තිබෙන මහ බැංකුව පිළිබඳව මහ බැංකුව බැඳුම් කරේ පිළිබඳව යම් වචනයක් දෙයක් කියන්නට ඕනේ. මම කෝප් කමිටුවේ සමාජිකයෙක් අපේ පක්ෂයෙන් සභාපතිවරු ඇතුළුව 4 දෙනෙක් නියෝජනය කරනවා. ඒ කෝප් කමිටුව අපි දැක්කා විශේෂයෙන් එක්සත් ජාතික පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගේ හැසිරීම කොහොමද කියලා. දැන් මේ කෝප් කමිටුවේ අපි බැඳුම් කර ගනුදෙනුව පිළිබඳව පරීක්ෂා කරගෙන යනකොට සමහර පුවත්පත් ඒ කෝප් කමිටුවේ සිද්ධ වෙන දේවල් සමහර විට ඔවුන් එළියෙන් දැනගත දේවල් වාර්තා කරලා තිබුණා. ඒතකොට එක වෙලාවක සුජීව සේනසිංහ රාජ්‍ය අමාත්‍යවරයා කියනවා මහ බැංකුව බැඳුම් කර ගනුදෙනුට අදාළ කෝප් කමිටු රැස්වීමේ තොරතුරු මාධ්‍යවල පළ කිරීම සම්බන්ධයෙන් එම මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් කැඳවා ප්‍රශ්න කළ යුතුයි කියලා. ඒතර මේ සඳහන් කරලා තියෙන දිවයින පත්තරේ ඒ කාලේ බොහෝ පුවත්පත්වල ප්‍රධාන ශීර්ෂ පාත්‍රය බවට පත් වෙනකොට මේ කෝප් කමිටුවේ සිදු කතා කරපු දේවල් හෝ එහි යම්කිසි ආකාරයක විමර්ශනයන් ඒ මාධ්‍යවේදීන් කැඳවලා ප්‍රශ්න කරන්න ඕන කියලා ඒක ඉල්ලුවෙත් නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමාගෙන්ම කියලා සුජීසන්සිංහ ඇමතුමා ඔබතුමාගෙන් ඉල්ලුවාය කියලා මේ පුවත්පත් සඳහන් වෙනවා. ඒ නිසා දැන් තොරතුරු පිටට ගියාය කියලා ඒ තොරතුරු වාර්තා කරාය කියලා පත්තරේ දැම්මාය කියලා මාධ්‍යවේදීන් දඩයන් කරන්න හදන සුජීව සේනසිංහ ඇමතුමා ලා කොහොමද අර්ජුන ලෝසියස්ලත් එක්ක ගනුදෙනු කරේ කියන එක දැන් SMS වලින් කෝල් වලින් WhatsApp වලින් Viber වලින් යසාගේට ඔප් වෙමින් යනවා. ඒ වගේම තමයි දැන් මේ පරීක්ෂණ යන අතරේ මේ පිළිබඳව සභානායක කිරියල් ඇමතුමා කියනවා පාර්ලිමේන්තුවට
විනිශ්චයකාරයෙකු වශයෙන් කටයුතු කරන අයෙක් කිසිදු අවස්ථාවක පුවත්පත් සාකච්ඡාවක් පවත්වා තම මතය ප්‍රකාශ කිරීම සදාචාරාත්මක නොවේ. එමෙන්ම යම්කිසි විනිශ්චයක් කොට තීන්දුවක් ලබා දෙන කෙනෙකුද ඔහු ඉදිරියේ විනිශ්චය වන කාරණය සම්බන්ධයෙන් ප්‍රසිද්ධිය අදහස් පළ නොකළ යුතුය. මේ සියලු කරුණු වලින් සනාථ වන්නේ පූර්ව නිගමනයක් සහිතව යම් කණ්ඩායමක් කෝප් කමිටු විනිශ්චයට සහභාගී වූ බවයි. ඒ ආකාරයෙන් ක්‍රියා කිරීම සදාචාරාත්මක මෙන්ම නීති මූලධර්මයන් පටහැනි වේ. දැන් මේ කියන්නේ කෝප් කමිටුවේ සභාපති අපේ හඳුන්වැත්ති මන්ත්‍රීතුමා පුවත්පතකට සාකච්ඡාවක් දුන්නාය. එහිදී බැඳුම්කරය ගැන කතා කරාය. එය සදාචාරයට සහ නීතියටත් පටහැනිය කියලා තමයි සභානායකතුමා කියන්නේ. මේ විනිශ්චය පවත්වන අය ඒ වගේ වෙලාවක ප්‍රවෘත්ති සාකච්ඡාවක් තියලා මේකෙන් වංචාවක් රටට සිද්ධ වුණාය කියන එක වැරදි කියලා. දැන් මම අහන්නේ සභානායකතුමාගෙන් විනිශ්චය දක්වන අය මාධ්‍යකට එහෙම කියප එක වැරදි නම් සභානායකතුමනි ඒක විනිශ්චය කරපු අය චූදිතයත් එක්ක ටෙලිෆෝන් එකෙන් 200 300 වාර ගණන් කතා කරපු එක. ඒක මොන සදාචාරයටද වැටෙන්නේ? ඒක කාටද ගැලපෙන්නේ? නේද? මේ මාධ්‍යවේදියෙක් ප්‍රශ්නයක් ඇහුවාම ඒකට උත්තරයක් දුන්නාම මොකද හඳුන්වති මන්ත්‍රීතුමාට අයිතියක් තියෙනවා. කෝප් කමිටුවේ සභාපති වෙන්න කලින් තමයි ඔහු මාධ්‍ය සාකච්ඡාවක් තියලා 2015 මාර්තු මාසේ කිව්වේ ඒ පළවෙනි බැඳුම්කර ගනුදෙනු වංචාවක් සිද්ධ වුණායි කියලා. මාධ්‍යවේදියෙක් ඇහුවට පස්සේ ඒක තමයි ඔහු කිව්වේ. හැබැයි ඒ විවේචනය කරනවා සභානායකවරයා පාර්ලිමේන්තුවේදී එහෙම මාධ්‍ය වලට කියපේක වැරදි ඒක විමර්ශනය කරන අතර කියලා. විනිශ්චයකාරවරුන් ඒ කියන්නේ අපිට දැන් මේ විනිශ්චයකාරවරුන් අපි චූදිතයත් එක්ක එකසර දැන් දාසිය ජයසේකර මහත්මයා කියනවා නම් එතුමාට ඇලෝසියස් එකසර කෝල් එකක් දුන්නා ආයෙ පෙරලා එතුමා කෝල් එකක් ගත්තා කියලා ඒ ගනුදෙනුවෙන් එහාට ගියේ නැහැ කියලා පිළිගන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි මේ වාර 60 70 200 300 වාර ගණක් යනකොට මේක නිකම්ම කතා කරා වෙන්න බෑනේ. ඒතකොට අපි කැමති සභානායකතුමාගෙන් දැනුත් දැනගන්න මේක මේ එතුමාගේ කොයි සදාචාරයටද මේක ගැලපෙන්නේ කියලා. මම බොහොම පැහැදිලිව කියන්න ඕනේ ඒ කෝප් කමිටුවේදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ හැසිරීම මොකද්ද? ඔවුන් හිටියේ ප්‍රධාන කාරණා දෙකක් මුල් කරගෙන මේකේ බැඳුම් කරේ වංචාවක් වුණේ නැහැ කියලා රට ඔප්පු කරන්න. පළවෙනි එක බැඳුම් කරේදී ෂණිකව බැඳුම් කර මිලදී ගැනීමේ ක්‍රියාවලිය වෙනස් කරපු එක. ඒක නිවැරදි කියලා කියන්න උත්සාහ කරා. ඒක තමයි සම්ප්‍රදාය කියන්නේ හැදුවා. ඒක මේ පුංචි කාලයකට නැස් කරලා තිබුණා. ඒක හරි තැනට ගෙනාව ඒගොල්ලෝ කියන්න උත්සාහ කරා. අංක 1. 2 තොරතුරු පිටට ගියේ අර්ජුන් මහේන්ද්‍රන්ගෙන් විතරක් නෙවෙයි කියන්නේ උත්සාහ කරේ. ඔය කරුණු දෙක මත තමයි ඒගොල්ලන්ගේ තර්ක ටික ගොඩ නැගුණේ. ඕනේ වුණේ මරාගෙන මරලා පෙනී හිටියා. දැන් තමයි අපිටත් හරියටම තේරෙන්නේ ඒ තරම් ප්‍රමාණයකින් ඒකට කරගැහුවේයි කියලා. අපිත් බැලුවා සමහරවිට ඇයි මෙච්චර අස්පනා අපිට පේන සත්‍යයක් විකෘති කරන්න අසත්‍ය කරන්න බොරු බවට පත් කරන්නට ඇයි මේ බෙල්ල තියන්නේ කියලා. දැන් පේනවා බෙල්ල තැබීමේ හේතුව. කෝප් කමිටු වාර්තාව එළියට එනකොට එළියට ආවට පස්සේ දැන් මේක කොහොම හරි කරලා ඒක ඇතුළේදී වාර්තාවේ වහගන්න බැරි වෙනකොට ඒ උත්සාහ කරා අපේ වාර්තාව බාලයි ඊට වඩා එහාට ගිහිල්ලා ඒගොල්ලෝ පෙනී ඉඳිනවා කියලා ඒ වෙනුවෙන්. මට මතක අජිත් පෙරේරා නියෝජ්‍ය මන්ත්‍රීතුමා එහෙම කිව්වා. මේකේ අපි කෝප් වාර්තාවේ සඳහන් කරලා තිබෙන්නේ මේකට අර්ජුන් මහේන්ද්‍රන් වග කියන්න ඕන කියලා. අපි සඳහන් කරලා තිබෙන්නේ 6 වෙනි කාරණාව විදිහට මෙම ප්‍රස්තුත බැඳුම් කර ගනුදෙනු සඳහා හිටපු මහ බැංකුව අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ඍජුවම වග කියතු අතර ඔහුට සහ මහ බැංකුවේ අදාළ නිලධාරීන් එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම නිර්දේශ කරයි කියලා. ඇත්තටම කෝප්පේට කරන්න පුළුවන් උච්චරයි. හැබැයි එළියට ගිහිල්ලා මොකද කිව්වේ? එළියට ගිහිල්ලා කිව්වා මේක පණමදි. වග කියන්න ඕනේ නෙමෙයි කෙලින්ම චූදිතය කරන්න ඕනේ කෝප් එකෙන්. චූදිතය කළ හරියන්නේ යාට අපරාධ නීතියට දඬුවම් කරන්න ඕනේ කියලා කිව්වා. අපරාධ නීතියට කෝප් එක කොහොමද තීන්දුව කරන්නේ මොන නීතියකට දඬුවම් කරන්න ඕනේ කියලා. කෝප් එකට එහෙම තීන්දුව කරන්න බෑ. මොන නීතියෙන්ද කියලා. අපිට කෝප් එකේ අදාළ වපසරි යටතේ තමයි අපි කිව්වේ අදාළ නිලධාරීන් එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැන නිර්දේශ කරනවා කියලා. හැබැයි එළියට ගිහිල්ලා කිව්වා මේ රටේ හොරකමට එරෙහිව නිතරම පෙනී හිටන අපිත් ටිකක් මේකේ මේ සර බාල කළ තමයි දුන්නේ කියලා. නෑ මේක තමයි අපිට කරන්න පුළුවන් වැඩේ. ඒතර එහෙම කියපු අය දැන් පේනවනේ. එහෙම කියපු අයට මේ තරම් චූදියත් එක්ක සම්බන්ධකම් තිබිලා තියෙන්නේ
මේ වාර්තාව නොමග යවලා මේක අවුල් කරලා මේ වාර්තාව හැල්ලු කරන්න එහෙම නැත්නම් අධිකරණ ඉදිරියේ ප්‍රතික්ෂේප කරන තත්ත්වයට පත් කරන්න කියන එක දැන් ඒකෙන් පේනවා. ඒ නිසා බොහොම පැහැදිලිව මම කියන්න කැමතියි මේ මහ බැංකු බැඳුම් කර ගනුදෙනුවට වෙන කවුරුත් නෙවෙයි අගමැතිවරයා ඍජුවක් කියන්න ඕනේ. අගමැතිවරයා ඍජුවක් කියන්න ඕනේ. මම කරුණු 10කටද කියන්නේ අගමැතිවරයාවක් කියන්න ඕනේ කියලා. අංක 1 කවදාවත් නැති විදිහට හරියට මහින්ද රාජපක්ෂ මහත්මයා නීතිපති දෙපාර්තමේන්තුවයි නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවයි තමන් යටතේ පවරා ගත්තා වගේ මුදල් අමාත්‍යාංශ යටතේ තිබිය යුතු මහ බැංකුව අගමැතිවරයාට පවරා ගත්තා. 1 2 අපේ රටේ පුරවැසියෙක් නොවන කෙනෙක් සිංගප්පූරු පුරවැසියෙක් මන් දන්නා තරමින් කැබිනට් මණ්ඩලයේ විරෝධතාවයක් සහිතව මහ බැංකුවේ අධිපතිවරයා බවට පත් කරා. 3 මේ සම්බන්ධයෙන් රටේ මහත් ආందోලනයක් ඇති වෙලා තිබෙද්දී එය විභාග කරන්නට කිසිදු බලයක් නැති කිසිදු ආර්ථික දැනුමක් නැති සිරිකොතේ නීතිඥ මහතුන් තුන්දෙනෙක් පත් කළා. 4 මේ ක්‍රමවේදය මේ අපි කෝප් කමිටු නිර්දේශ ඉදිරිපත් කරමින් යද්දී විමර්ශන කරමින් යද්දී එක්සත් ජාතික පක්ෂයේ හිටපු වේලු කුමාර මන්ත්‍රීවරයා හදිසියේ ඉවත් වෙලා බැඳුම් කරේ වංචාවක් උනේ නැතිය. ඒ වංචාවක් උනේ නැතිය කියලා විතරක් නෙමෙයි ඒ සම්බන්ධයෙන් පොතකුත් ලියපු. ඒ පිළිබඳ විමර්ශනය නොකළ යුතුයි කියලා අධිකරණයට ගියපු. සුජීව සේනසිංහ මැතිතුමාව හිටි ගමන් කෝප් එකට පත් කළා. ඒ විතරක් නෙවෙයි. අගමැතිතුමා වරකත් අර්ජුන් මහින්දන් මහතා ඔහුට උපුටා දක්වමිනුත් පිළිගත්තා බැඳුම් කර මිලදී ගැනීමේ ක්‍රමවේදය වෙනස් කරේ තමන්ය කියලා. 6 කෝප් එකේ විමර්ශන කටයුතු සිද්ධ වෙද්දී අර ෆුට්නෝට් කල්ලිය හැසිරීම විසින් ඔප්පු කරා මේකට අගමැතිවරයාක් කියන්න ඕන කියලා. මොකද මම දන්නේ සමහර മന്ത്രിවරුන්ට මම ඕන නම කියලා කියන මම හිතනවා හෙක්ට හප්පුවාම മന്ത്രിවරයා කෝප් කමිටුවේ වාඩි වෙන්න කලින් බැඳුම් කර සිදුවීම සම්බන්ධයෙන් ඔහු අර්ජුන මහින්දනව දන්නේවත් නැතුව ඇති කියලා. මම හිතනවා ඔහු දන්නේ නැතුව ඇති කියලා. ඔහු කී සම්බන්ධයක් තියෙන්නේ නැතුව කියලා මම හිතනවා. හැබැයි මේ മന്ത്രി කණ්ඩායම එහෙම හැසිරුනේ තම තමන්ගේ ඌමනාවට පමණක්ම නෙවෙයි ඒක අගමැතිවරයාගේ ඌමනාව අනුව. උන් එහෙම හැසිරෙන්නේ නැත්තම් කියලා මම හිතනවා. 7 කෝප් වාර්තාවට විවිධ කරුණු බලයක් නැති කරුණු මම කලින් කිව්වා වගේ එකතු කරන්න උත්සාහ කරා. ඊළඟ එක 8 තමන්ට බලයක් තිබියදී මෙහෙම විමර්ශනයක් යනකොට සදාචාරය ගැන හිතුවත් අර්ජුන් මහින්ද්‍ර මහත්තයා ඉවත් කරන්න හැකියාව තිබියදී ඔහු ඉවත් නොකර ඔහුගේ කාලය අවසන් වෙනකන් හිටියා. ඊළඟට කෝප් කමිටු වාර්තාව එළියට ඇවිල්ලා අපි පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරාට පස්සේදී කෝප් වාර්තාවට අභියෝග කරලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරා කවුද? අපේ තිනියාවල පාලිත හාමුදුරුවෝ. තිනියාවල පාලිත හාමුදුරුවෝ මොන එක්සත් ජාතික පක්ෂ භික්ෂු පෙරමුණේ නායකයා. උන්වහන්සේලා වුණා ශ්‍රේෂ්ඨාධිකරණයට ගියා. 10 ගනුදෙනු සම්බන්ධ දැන් මේ කෝප් කමිටුවේ හෙළිදරව් වෙලා තිබෙන. රවි කරුණානායක මහත්මයාට අල්ලස් දුන්නා කියලා හෙළිදරව් වෙලා තියෙනවා. දැන් මේ ටෙලිෆෝන් කෝල් 100 ගණන් හෝමාරු වෙලා තිබෙනවා. මේ කිසියෙකුට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ග ගන්න යනවා කියලා අපි දන්නේ නැහැ. මේ කරුණු සියල්ල බැලුවට පස්සේ කරුණු නියෝජක කතානායකතුමනි මහ බැංකුව තමන් යටතට පවරා ගැනීමේ සිට මේ අද එළිදරව් වෙන සිදුවීම් වල අයට කිසිදු ආකාරයක ක්‍රියාමාර්ගයක් නොගැනීම දක්වා වෙන මේ කරුණු බැලම ගත්තට පස්සේදී මෙයට වගකිව යුත්තේ අගමැතිවරයාම තමයි. ඔහුට මේකෙන් ගැලවෙන්න බෑ. ඔහුට මේකට වග කියන්න සිද්ධ වෙනවා. ඒ නිසා දැන් මේ කවර කතා කිව්වත් කවර ආකාර නිවැරදිව උත්සාහ කළත් දැන් මේක අස්පනා අපිට ඔප්පු වෙලා ඉවරයි. ඒ නිසා මම එතනින් එහාට මේ අගමැතිතුමාගේ අමාත්‍යාංශයෙන් කතා කරන්න සූදානම් නැහැ. මම හිතනවා මම ඉදිරිපත් කරපුවාට යම් කිසි සාධනීය පිළිතුරක් ලැබෙයි කියලා. ඒ වගේම කරුණු කීපයක් ඉදිරිපත් කරන්න කැමති ආරක්ෂා අමාත්‍යාංශ සම්බන්ධයෙන් දැන්
මෙවරත් තමුන්නාන්සේලා කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ වේරහැර රෝහල ගොඩනගන්නට රුපියල් මිලියන් 3000ක් බිලියන් 3ක් වෙන් කළා තියෙනවා. දැන් මේ ව්‍යාපෘතියේ බරපතල ප්‍රශ්න තිබෙනවා කියලා අපේ රුවන්විජය මැතිතුමා දන්නවා ඇති. මේ වේරහැර රෝහල ඉදි කරන්නට පහුගිය ආණ්ඩුව කාලේ ආරම්භ කළේ කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව. ටෙන්ඩර් එකක් නැහැ. රුපියල් මිලියන 26000ක ව්‍යාපෘතියක් කැබිනට් මණ්ඩලය තීන්දුව කරලා ටෙන්ඩර් කරන්නේ නැතුව විදේශ සමාගමකට දුන්නා. ඒ වගේම මේ ඉදිකිරීමේ උපදේශක සේවාව සඳහාවත් ටෙන්ඩරයක් කළේ නැහැ. මාසෙක රුපියල් 2,25,000 ගානේ මේ සාපේක්ෂව පොඩි ගාණක් වසරකට රුපියල් 13,50,000ක් ගෙවුව උපදේශක සමාගමට ටෙන්ඩර් කිරීමකින් තොරව. මුදල් නේ වැදගත් වෙන්නේ ක්‍රමවේද කඩලා තිබෙන්නේ. මේ සඳහා ඉඩම අක්කර 47ක් මම දන්නා හැටියට අපේ කෝප් එකට වාර්තා වෙච්ච ආකාරයට පහුගිය කාලේදී 2016 මැද හරියේ ඒ වෙනකනොත් ඉඩම හරියට ආරක්ෂා අමාත්‍යාංශයට පවරාගෙන තිබුණේ නැහැ. ඒ වගේම තමයි බොහෝ ව්‍යාපෘති වලගේ පහුගිය රාජපක්ෂ ආණ්ඩුවෙන් කරපු මේ ව්‍යාපෘතියටත් පරිසර අධ්‍යයන වාර්තාවක් නැහැ. පරිසර මධ්‍යම පරිසර අධිකාරියේ ආවරණ අනුමැතියට යටත්ව තමයි මේ ඉදිකිරීම කරලා තියෙන්නේ. ඒ සාර උමාවය වගේම තමයි මේකත් කරලා තියෙන ආකාරය ගත්තොත් ක්‍රමවේදයට පටහැනිව කරලා තිබෙනවා. මම දන්නේ නැහැ දැන් මේවා නිවැරදි කරගන්නට ආණ්ඩුව කටයුතු කරනවද කියලා. ඒ වගේම දැන් මේ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට අපි රජයේ බදු මුදල් සැලකුණු ප්‍රමාණයක් හැම අවුරුද්දම වියදම් කරනවා. ඒ නිසා අපි හිතනවා මෙයත් අපේ රටේ දරුවන්ට උසස් පෙළ සමත් වන දරුවන්ට පාඨමාලා හදාරන්නට නොමිලේ පැවැත්වෙන විශ්වවිද්‍යාලය බවට පත් විය යුතුයි කියලා. ජනතාව බදු ගෙවනවා. ඒ බදු ගන්න ජනතාවගේ දරුවන්ට නොමිලේ ඉගෙන ගන්න අවස්ථාවක් දෙන්න ඕන. හැබැයි මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ එහෙම නෙමෙයි. 2011 ඉඳන් 2016 දක්වා ගත්තට පස්සේදී එන්න දැන් අපිට කියන්නේ මේ කැඩට් නිලධාරීන් තමයි පුරුදු කරන්නේ කියලා. හැබැයි කැඩට් නිලධාරීන් ගාන අඩු වෙලා මුදල් පදනම මත බඳවාගත්ත දේශීය සහ විදේශීය ශිෂ්‍යයන් එන්න වැඩි වෙලා තියෙනවා. මම උදාහරණයක් හැටියට කිව්වොත් 2011 වෛද්‍ය පීඨයට 2011 කැඩට් නිලධාරීන් හිටියේ 26ක් විතරයි මුදලට කවුරුත් බඳවාගත්තේ නැහැ. 2012 කැඩට් නිලධාරීන් 47යි විදේශීය ශිෂ්‍යයන් මුදල් ගෙවා ඉගෙන ගන්නයි 9 දෙනයි. 2013 කැඩට් නිලධාරීන් 39යි මුදල් ගෙවලා ඉගෙන ගන්න විදේශී ශිෂ්‍යයෝ 7 දෙනයි. 2014 කැඩට් නිලධාරීන් 40 දෙනයි මුදල් ගෙවලා ඉගෙන ගන්න විදේශී ශිෂ්‍යයන් 57 දෙනයි. 2015 කැඩට් නිලධාරීන් 43 දෙනයි මුදල් ගෙවලා ඉගෙන ගන්න විදේශී ශිෂ්‍යයන් 54 දෙනයි. 2016 වෙනකොට කැඩට් නිලධාරීන් 51යි මුදල් ගෙවලා ඉගෙන ගන්න විදේශී ශිෂ්‍යයෝ 23යි. එන්න වෙලා තියෙන 2016ට කලින් ගත්තොත් එහෙම 2011 ඉඳලා කැඩට් නිලධාරීන් ප්‍රමාණයට වඩා ඊටත් වඩා වැඩි ප්‍රමාණයක 2015 වෙනකොට මුදල් ගෙවලා ඉගෙන ගන්න විදේශී ශිෂ්‍යයෝ වැඩි වෙලා තිබෙනවා. අපි අහන්නේ මේ ආයතනේ මම දන්නවා මේකේ වෛද්‍ය ශිෂ්‍යෝ 100කට ඉගෙන ගන්න පහසුකම් තියෙනවා. තමුන්නාන්සේට පුළුවන් කැඩට් නිලධාරීන් අඩු නම් ඒගොල්ලෝ ඉන්නේ 50යි නම් ඊටු 50 අපේ උසස් පෙළ සමත් වෙන ශිෂ්‍යයන්ට ලබා දෙන්නේ සෙට් ස්කෝර් එක අනුව. ඇයි එතකොට අපි මේ අවුරුද්දක් ගානේ බදු මුදල් පොම්ප කරලා නැවත වතාවක් මුදල් අය කරන ආයතනය පවත්වාගෙන යන්නේ. සමස්තයක් හැටියට ගත්තොත් එහෙම 2011 මේ ආයතනයේ හිටියේ ශිෂ්‍යයින්ගෙන් 106ක් කැඩට් නිලධාරීන් 159ක් මුදල් ගෙවලා ඉගෙන ගන්න අය. 212 263ක් කැඩට් නිලධාරීන් 506ක් මුදල් ගෙවලා ඉගෙන ගන්න අය. 2013 203ක් කැඩට් නිලධාරීන් 608ක් මුදල් ගෙවලා ඉගෙන ගන්න අය. 2014 248ක් කැඩට් නිලධාරීන් 669ක් මුදල් ගෙවලා ඉගෙන ගන්න අය. 2015 224ක් කැඩට් නිලධාරීන් 649ක් මුදල් ගෙවලා ඉගෙන ගන්න අය. 2016 324ක් කැඩට් නිලධාරීන් 254ක් මුදල් ගෙවලා ඉගෙන ගන්න අය. රජයේ මුදල් වියදම් කරලා රටේ ජනතාවගේ බදු මුදලින් නඩත්තු කරන මෙහෙම ආයතනයක් ඒ අවස්ථාව අපේ ශිෂ්‍යයන්ට නොදී මේ විදිහට මුදලට උපාධි විකින්න අපි විරෝධය ප්‍රකාශ කරනවා. නිසා අපි ආණ්ඩුවට යෝජනා කරනවා කරුණා කරලා මේ අවස්ථාව අපේ රටේ උසස් පෙළ සමත් වෙන ශිෂ්‍යයන්ට ලබා දෙන්නට කියලා. ඊළඟට මම එන්නට කැමති නීති හා සාමය පිළිබඳ අමාත්‍යාංශයටත් යම්කිසි කරුණු ප්‍රමාණයක් ඔබතුමාගේ අවධානයට යොමු කරනවා. දැන් අතරම අපේ රටේ පොලිසිය පිළිබඳව පෞගේ කාලෙත් අපි
සෑහෙන මට්ටමකින් පොලිස් නිලධාරීන්ට කොස්තාපල්රුන්ගේ ඉඳලා වෙන අකටයුතුකම් පිළිබඳව පාර්ලිමේන්තු අවධානය යොමු කළා. නමුත් ගරු ඇමතුමනි තවමත් මේ පොලිස් නිලධාරීන්ට තෘප්තිමත්ව තමන්ගේ රාජකාරී කරගෙන යන්නට අවශ්‍ය කරන පරිසරයක් නිර්මාණය වෙලා නැහැ. ඒක මම කියන්නේ මේ ජීවන වියදම වැඩි වෙන වේගයට අනුව පොලිස් කොස්තාපල්වරයෙක් මූලික දීමනා සහ ඉතුරු දීමනත් එක්ක රුපියල් 43000ක් 45000ක වැටුපක් උපයාගත්තට දරුවෝ දෙන්නෙක් ඉන්න 4 දෙනෙක් ඉන්න පවුලක් නඩත්තු කරන කෙසිවත් ප්‍රමාණවත් නැහැ. තමුන්නාසලම් පිළිගන්නවා ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ සංඛ්‍යාලේඛන අනුවම අඩුතර රුපියල් 50000ක් ඕන කියලා 4 දෙනෙක් ඉන්න පවුලක් ජීවත් කරවන්න. එහෙම තිබෙද්දී රුපියල් 38000ක් 42000ක් 43000ක් වැටුපක් මේ අයට දීලා අපි ඒ අයගෙන් බලාපොරොත්තු වෙනවා නම් ජනතාවත් එක්ක තෘප්තිමත් සේවයක් ඒ කවදාත් වෙන්නේ නැහැ. එතකොට තමයි අපි නිතර දෙවේලේ අහන්න ලැබෙන ඔය පගා ගැනීම අත යටින් ගන්නේව ජරා ගැනීම සිද්ධ වෙන්නේ. අපි දන්නවා බොහෝ තැන්වල සමහර ඒ පොලිසිය මහත්තුරු පගාව කියලා මේ සල්ලි ඉල්ලනව නෙවෙයි දරුවට අවුරුද්ද මුල ඉස්කෝලෙන් දෙන පොත් ලයිස්තුව ගන්න කියලා තමයි ඒක අරන් දෙන්න කියලා තමයි සමහර කියන ඇත්ත ඉන්නවා. ඒ නිසා මේ ප්‍රධාන කාරණේ බවට පත් වෙලා තියෙන එක්කෙනාගේ වරදකට වඩා මොකද ඔය කවුරුවත් ඔය පගාව ගත්තයි කියන මේ පහළ පොලිස් නිලධාරියෙක් කවුරුවත් තට්ටු දෙක තුනේ ගෙවල් හදලා නැහැ එහෙම අරගෙන. බස් අරගෙන පාට දාලා නැහැ ඒව අරගෙන. එහෙම නැත්නම් ගත්තොත් මේ මහා සුකෝපභෝගී වාහන අරගෙන නැහැ. කන්න බොන්න තමන්ගේ දරුවෝ උගන්වන්න අඳින්න පළඳින්න මේ වැටුව ප්‍රමාණවත් නොවනකොට තමයි එවැනි දෙයකට යොමු වෙලා තිබෙන නිසා දැන් මේ 140 දීමනා වැඩි වුණත් තවත් ප්‍රමාණවත් වැටුප් වැඩිවීමක් දෙන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම තමයි ඊට අදාළවම මේ පාර්ලිමේන්තුවේ පරිශ්‍රයේ වැඩ කරන අපේ පොලිස් නිලධාරී මහත්තුරු ඔවුන්ට 1992 ගරු එම්.එච්. මොහොමඩ් මැතිතුමා කතානායක ධුරේ ඉන්න කාලෙදී රුපියල් 500ක දීමනාවක් ලබා දීලා තියෙනවා. හැබැයි අවුරුදු 25ක් ගත වෙලත් 1992 ඉඳලා ඒ දීමනාව රුපියල් 500ම තමයි. ඒක 7-5ක්වත් වැඩි වෙලා නැහැ. නිකන් බැලුවොත් ගරු නියෝජ්‍ය කතානායකතුමනි දවසකට මේ ඒගොල්ලන්ට රුපියල් 500 දෙන්නේ අපි මේ පාර්ලිමේන්තු රැස් වෙන දවස්වල දවසක රුපියල් 62.50ක් තමයි දෙන්නේ දවසකට. ඒ නිසා මේ පිළිබඳව සලකා බලන්න කියලා මම ඉල්ලනවා. වැටුප් ප්‍රශ්නෙට අමතරව ඔවුන් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්නය තමයි උසස් වීම සම්බන්ධ ප්‍රශ්නය. මොකක් හරි ආණ්ඩුවක් ආවට පස්සේදී යම් උසස් වීම ප්‍රමාණයක් ලබා දෙනකොට ඒ පොලිස් සේවය නිලධාරි මාතෘ 200ක් 300ක් අවසාන ශ්‍රේෂ්ඨාධිකරණය තමයි නතර වෙන්නේ. ඒ කියන්නේ උසස් වීම ලබා දීම සඳහා නිශ්චිත ක්‍රමවේදයක් නියමිත කාල පරිපාටියක් නැති නිසා කවර උසස් වීමක් ලබා දුන්නත් අසාධාරණට ලක්වන බොහෝ පිරිසක් ඉන්නවා. ඒ නිසා මේ අයට උසස් වීම ලබා දීමේදී නියමිත කාලයක් සහ ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නත් අපි යෝජනා කරනවා. අනිත් පැත්තෙන් ඒ නිසා මොකද වෙලා තියෙන්නේ? උප පොලිස් පරීක්ෂා තනතුරේ ඉඳලා පොලිස් පරීක්ෂා තනතුර දක්වා උසස් වෙන්නට කිසිදු උසස් වීමක් නොලබපු අය වසර 16ක් මේ තනතුරේ හිටපු අයත් බොහෝ නිලධාරි ප්‍රමාණයක් ඉන්නවා. ඒ නිසා මේකත් බලපාලා තිබෙනවා ජනතාවත් එක්ක සේවය කිරීමේදී යම්කිසි ආකාරයක අතෘප්තියක් ඇති වෙන්නට. අනිත් පැත්තෙන් තුන්වෙනි කාරණේ හැටියට මම සඳහන් කරන්න කැමතියි මේ අයට ලබා දෙන පුහුණුව. කිසිදු ආකාරයක ප්‍රමාණවත් නැහැ. රටේ අපරාධ වැඩි වෙලා තියෙනවා. ඒ අපරාධ වල ස්වභාවය වෙනස් වෙලා තියෙනවා. ඒ නිසා අර කලින් බැටන් එක අරගෙන පිටිපස්සෙන් එළවල ගිහිල්ලා අල්ලන පොලිස් නිලධාරිගේ ඒ පුහුණුව ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඊට වඩා යම් ආකාරයක විධිමත් තාක්ෂණික පුහුණුවක් මෙයාට ලබා දිය යුතුයි කියලා අපි හිතනවා. ඒ වගේම ඊට අමතරව මම සඳහන් කරන්න කැමතියි මෙයාට දැන් මේ අනෙක් ආරක්ෂකයන් සඳහා ලබා දෙන ආහාර දීමනාව තාමත් පොලිස් නිලධාරීන් ලැබිලා නැහැ. දෙනවා කියලා කියනවා. නමුත් කිසිදු ආකාරයක මේ ෆුඩ් රේෂන් එක ලැබිලා නැහැ. ඒ පිළිබඳව තව අවධානය යොමු කරන්න කියලා කියනවා. මොකද මේ 80000ක් විතර වෙන පොලිස් නිලධාරීන් විශේෂයෙන් මේ පහළ ශ්‍රේණියේ පොලිස් නිලධාරීන්ට අපි ප්‍රමාණවත් වැටුප් සහ දීමනා ලබා දීලා ඔවුන්ට නියමිත උසස් වීම ප්‍රමාණයක් ලබා දීලා ඔවුන්ට යාවත් කාලයකට පුහුණුවක් ලබා දුන්නොත් තමයි Taman ඔවුන්ගේ සේවය ගරුත්වයක් ඇතුව කරන්න පුළුවන්කම ලැබෙන්නේ. ඔවුන්ට පෞරුෂයක් සහිතව රටේ නීති හා සාමය ආරක්ෂා කරගන්න පුළුවන් ලැබෙන්නේ එවැනි දේවල් කරොත් පමණයි. ඒ නිසා අපි
මේ മന്ത്രിවරයාගේ ගරුත්වය ආරක්ෂා කරගන්නට ඔහුගේ භූමිකාව ඉහළනම් වලට සාකච්ඡා කරන අතරතුරේදීම රටේ නීතිය හා සාමය ආරක්ෂා කරන මේ අය වෙනුත් වැඩි අවධානයක් යොමු කරන්න ඕන කියලා ඉල්ලනවා. අනිත් පැත්තෙන් දැන් මේ මොනවද දුන්නත් අපි දන්නවා සාමාන්‍යයෙන් ජනතාව තමන්ට වැටුප් නොලැබුණත් මේ අයට ජනතා උද්ඝෝෂ වලට පහර දීමේදී සමහර අය තාම අමානුෂික හැටියට කටයුතු කරනවා. එසා සමහර සිදුවීම් ශ්‍රේෂ්ඨාධිකරණ දක්වා ගිහිල්ලා තියෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේදී එවැනි පහර දීමක් විභාගයට ගත්තොත් එහෙම මම හිතනවා ඒ අයගේ සේවය අත්හිටවලා ඒ පරීක්ෂණය කරන සුසුයි කියලා. එහෙම නැත්නම් අනිවාර්ය බලපෑම් වෙන පොලිස් කූඩුවේදී ගහලා මැරෙන ඒවා උද්ඝෝෂ වලට පහර දෙන ඒවා ඒවා ශ්‍රේෂ්ඨාධිකරණය දක්වා ගිහිල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් ගන්නවා නම් යම් වෙලාවක ඒ තවදුරටත් විභාග කළ යුතුයි කියලා තාවකාලිකව අයගේ සේවය අත්හිටවලා පරීක්ෂණ කරන එක හොඳයි කියලා මම හිතනවා. දැන් අපේ දිස්ත්‍රික්කවල දැන් ප්‍රශ්නයක් ඇවිල්ලා තිබෙනවා. ඔන්න දැන් ආණ්ඩුව හිතනවා අයවැය යෝජනා කරලා බියර් මිල අඩු කරලා කසිප්පු පානය කසිප්පු භාවිතාව අඩු කරන්න පුළුවන් කියලා. නමුත් දැන් කළුතර දිස්ත්‍රික්කයේ නම් කරු නියෝජක කතානායකතුමනි පොලිසියෙන් කසිප්පු අල්ලන්නේ නැහැ. ඒ බලය අහෝසි කරලා තියෙන්නේ. දැන් කසිප්පු එහි වැහලා තියෙන හොගාලා කසිප්පු පැතිරෙනවා. මට ආරංචි විදිහට යම් කිසි ආකාරයක අධිකරණ නියෝගයක් නිසාලු මෙහෙම පොලිසියේ බලය අහිමි කරේ අපේ දිස්ත්‍රික්කේ නම් දැන් මේකෙන් කාටවත් සුගතියක් වෙලා නැහැ. අමතුමනි කසිප්පු වලින් පොලිසිය නතර කරලා තියෙනවා. මම හිතනවා ඔබතුමා මේ සම්බන්ධයෙන් පියවරක් ගනීවි කියලා. අනිත් පැත්තෙන් පොලිසිය විශේෂ අවධානයක් යොමු කළ යුතුයි කියලා මම හිතනවා. දැන් මේ අපි පාර්ලිමේන්තුවේ සාකච්ඡා කරනවා පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය වැඩි කරන්න. කාන්තාව මේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රවාහය ඉස්සර අරගෙන එන්න. හැබැයි මෑත ඉතිහාසය ගත්තොත් කාන්තාවන්ට එරෙහි අපරාධ සංඛ්‍යාව නම් එන්න ඉහළ ගිහිලා තියෙනවා. 2008 4767ක් වෙච්ච අපරාධ ප්‍රමාණය 2014 වෙනකොට 8681 දක්වා දෙගුණයක් වෙලා 2015 8404ක් දක්වා වර්ධනයලා තියෙනවා. ඒතර මේ කාන්තා අපරාධ ව්‍යාප්ත වෙන ආකාර දිහා බැලුවොත් එහෙම කාන්තා බල අපරාධ වැඩිම තියෙන රත්නපුරේ. ඒ වගේම මේ සුළු අපරාධ කාන්තාවන් සිදුවන බල අපරාධ සුළු අපරාධات අනිත් පැත්තෙන් ළමුන්ට සිදුවන අපරාධ ගත්තට පස්සේදී මේවයේ වැඩිපුරම ඉන්න දිස්ත්‍රික්ක තමයි අනුරාධපුරය, අම්පාර, රත්නපුරය, මහනුවර වගේ දිස්ත්‍රික්ක. මම දන්නේ අනුරාධපුරය ඇයි වැඩි වෙන්නේ කියලා. අපි ළමහා කාන්තා කටයුතු ඇමතුමියත් එන්නේ ඒ පැත්තේ. කාන්තා මන්ත්‍රීවරුන් ඉන්න තැන්වලත් වැඩි වෙලා තිබෙනවා. කොහොම වුණත් මේ සම්බන්ධයෙන් වැඩිපුර අවධානය යොමු කරන්න ඕන කියලා මම හිතනවා. දැන් මේ කාරණාවට අමතරව මම අවධානය යොමු කරන්න කැමතියි ගරු ඇමතුමාගේ මේ ආණ්ඩුව බලයටපත් උනේ. බලයටපත් වීමේදී ජනතාව මේ ආණ්ඩුවට ඡන්දය දෙන්නට විශේෂයෙන් ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ඡන්ද දෙන්නට ඊට පස්සේ මහින්ද රාජපක්ෂ සංධානය පරාජය කරන්නට බලපාන ලද ප්‍රධාන කාරණය තමයි වංචා දූෂණ වැළැක්වීම වංචනිකයන් දූෂණ දඩුවම් පැමිණවීම. ඒ සම්බන්ධයෙන් රටේ තිබෙන මතය පිළිබඳ ආණ්ඩුවට අවබෝධයක් ඇති කියලා අපි හිතනවා. ඒ ක්‍රියාවලිය මන්දගාමී වීම පිළිබඳව බරපතල විවේචනයක් තියෙනවා. ඒ වගේම අනිත් පැත්තෙන් දැන් හොරුන්ට අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ බඳුන් කර මගඩිය එහෙම නැත්නම් මධ්‍යම අධිවේගී මාර්ගයේ සිදුවන වංචා පාවිච්චි කරලා තමන්ගේ හොරකම් යට යවා ගන්නට. දැන් තමන් නිකන් හොරු නොවේයි වගේ සුද්ධවන්තයෝ වගේ බෝධිසත්වයෝ වගේ පෙනී හිටින්නට එයාට අවස්ථාවක් ලැබිලා තියෙනවා මේ ආණ්ඩුව කරන හොරකම් නිසා. අපි ඉල්ලනවා මේ ආණ්ඩුවේ කරන හොරකම් පිළිබඳව පරීක්ෂණ කරන අතරම අනිත් පැත්තෙන් පහුගිය කාලෙදී රටේ ආందోලනයකට තුරු දීපු හොරකම් පිළිබඳව පරීක්ෂණ වේගවත් කරන්නේ කියලා. විශේෂයෙන් හෙල්පින් හම්බන්තොටේ ඉඳලා පටන් අරගෙන අපේ රටේ සුනාමියට හම්බෙච්ච මුදල් සුනාමියෙන් අවතැන් වෙච්ච ජනතාව නගා සිටවන්නට හම්බෙච්ච රුපියල් ලක්ෂ 830ක පමණ මුදලක් ස්ටෑන්ඩඩ් චාර්ටර්ඩ් බැංකුවේ හෙල්පින් හම්බන්තොට ගිණුමේ තිබුණා. ඒ මුදල් වල මොකද උනේ කියලා හොයන එක ආණ්ඩුවේ වගකීමක්. ඒ පරීක්ෂණ යටගේ නිකන් නෙමෙයි. ඒ වෙලාවේ ශ්‍රේෂ්ඨාධිකරණයට මහින්ද රාජපක්ෂ මහතා පෙස්සමක් ඉදිරිපත් කරා මූලික අයිතිවාසිකම් කඩවරනවා කියලා ඔහු අත්අඩංගුවට ගන්න යන්නේ කියලා. ඒ වෙලාවේ හිටපු අගමැතිතුමා සරත්ෙන් සිල්වා ඔහු තීන්දුවක් දෙනවා ඔහු අත්අඩංගුවට ගන්න එපා කියලා. SCFR 387 ඇලටක් 2005 කියන
නඩු තීන්දුව මහින්ද රාජපක්ෂ රෙහිව පොලිස්පති චන්ද්‍ර ප්‍රනාන්දු ඒ විතරක් නෙමෙයි ඒ සරත්ෙන් සිල් අගමැති සුරවරයා ඒ පිළිබඳව පරීක්ෂා කරපු CID එකේ පොලිස් පරීක්ෂකට තමන්ගේ පෞද්ගලික මුදලින් රුපියල් ලක්ෂයක් ගෙවන්න කියලාත් නියෝග කරනවා. දැන් ඊට අවුරුදු 9කට පස්සේ පළවෙනි වතාවට නාරා හෙම්පිට මාකට් එකේදී හම්බුනහම කෙනෙකුට කිව්වා මම මේ පිළිබඳ ජාතියෙන් සමාව ගන්නවා කියලා ඒ තීන්දුව දීපෙක් ගැන. එතනින් අතර වෙන්නේ නැතුව ප්‍රසිද්ධිය ඔහු කිව්වා හිරකට යවන්න ඕන කෙනෙක් රජකෙදරට මම යවන්න උදව් කරා ඒ නිසා මම ජාතියෙන් සමාව ගන්නවා කියලා. ඒ තීන්දුව දීපු අගවිනිශ්චයකාරවරුත් එහෙම කියනවා නම් මම හිතනවා මේ පිළිබඳව පරීක්ෂණ නැවත වතාවක් ඉදිරියට අරගෙන කරන්න ඕනේ කියලා. මේ නැතිනාස්ති කරලා තිබෙන්නේ අපේ රටේ ජනතාව වෙනුවෙන් විපතරපත්තු ජනතාව වෙනුවෙන් ලැබිච්ච මුදල්. ඒක එහෙම තියෙනවා. අනිත් පැත්තෙන් මම දැක දෑසිරි ජයසේකර මන්ත්‍රීතුමත් මේක සඳහන් කරා. දැන් මේ මොනවා තිබ්බත් 2006 2015 කාලේ අපේ රටේ සිද්ධ වෙච්ච මාධ්‍ය මර්ධනය එයට ගහන්න දෙන්න බෑ. සාගර රත්නායක ඇමතුමා මේ පාර්ලිමේන්තුවේ උත්තර දෙනවා මහා ප්‍රශ්නයකට. ඒ වසර 9 තුල ඝාතනය වෙච්ච අතුරුදහන් වෙච්ච පහර දීමට ලක් වෙච්ච අත්අඩංගුවටපත් වෙච්ච මාධ්‍යවේදීන් ගණන ඝාතනය වෙච්ච මාධ්‍යවේදීන් සංඛ්‍යාව 13යි. 2006 අවුරුදු 7ක් 2007 3 දෙනෙක් 2008 දෙන්නෙක් 2009 එක්කෙනෙක් ඇතුළුව මාධ්‍යවේදීන් 13 දෙනෙක් ඝාතනය වෙලා තිබුණා ලසන්ත වික්‍රමතුංග මහත්තයත් එක්ක. ප්‍රගීත් ටෙක්නොලොජි අතුරුදහන් කරා. පහර දීමට ලක් වෙච්ච මාධ්‍යවේදීන් සංඛ්‍යාව 87ක්. අත්අඩංගුවට තියෙනවා 20 දෙනෙක්. ඒ විතරක් නෙමෙයි 2009 ජනවාරි 6 වෙනිදා සහ 2010 මාර්තු 22 වෙනිදා සිරස ආයතනයට පහර දුන්නා. 2010 මැයි මාසේ 5 වෙනිදා ඩේලි මිරර් පුවත්පත් සමාගමට ප්‍රහාරයක් එල්ල කරා. 2010 7:30 සියත මාධ්‍ය ආයතනයට ගැහුවා. 2011 1:2 ලංකායි නිවුස් එකට ගැහුවා. මේ ආදී මාධ්‍ය ආයතන 5කට ප්‍රහාර එල්ල කරලා තිබෙනවා. දැන් මේ මොන දේශප්‍රේමී ජාතිකවාදී සලුවෙන්වත් මේ මාධ්‍ය ආයතන වෙච්ච පහර දීම යට කරන්න දෙන්න බෑ. ඒ සම්බන්ධයෙන් අපි හිතන පරීක්ෂණ ඉක්මන් කරන්නට ඕනේ. ඔබතුමා සඳහන් කරපු විදිහට සමහර ඒවා නීතිපතිවරට යොමු කරලා තියෙනවා. හැබැයි ප්‍රමාදයි. දැන් තවත් කෙනෙකුට මාධ්‍ය වලට අත තියන්න නොහැකි වෙන්න මාධ්‍ය මර්ධනය කරන හිතනකොටම ඒ සම්බන්ධයෙන් බයක් ඇති වෙන නම් මේ සම්බන්ධයෙන් වහාම පරීක්ෂණ පවත්වල දඬුවම් කරන්නට ඕනකම තියෙනවා. අනිත් පැත්තෙන් මහත් ආందోලනයක තුදුණු තාජ්දීන් ඝාතනය ඒ පිළිබඳව පරීක්ෂණ ඉක්මන් කළ යුතුයි. අපිට පේන්නේ රටේ යම් දේශපාලන කැළඹීමක් එනකොට තාජ්දීන්ගේ දේහය උඩට එනවා ආයෙත් යනවා. එහෙම තමයි වෙන්නේ. අයියා ආණ්ඩුවට හොයාගන්න බැරි. දැන් මේ සම්බන්ධයෙන් හිටපු නියෝජ්‍ය පොලිස්පති අනුරසේනානායක මහත්මයා බන්ධනාගාර ගත වෙලා හිටියේ මිනිමරුම් චෝදනාවට නෙමෙයි. එතුමා හිටියේ සාක්ෂි වසන් කිරීමට. તો සාක්ෂි වසන් කිරීමට ඔහුව ගන්න පුළුවන් නම් ඇයි මේකේ චූදිතයන් අත්අඩංගුවට ගැනීම ඔවුන් නීතිය හැමෝට පැමිණීම ඉක්මන් කරන්න බැරි? ඇයි ආණ්ඩුවට හොයාගන්න බැරි? ඒ ඝාතනය සිද්ධ වෙන්නට පැය කීපයකට කලින් තංගල්ලේ ඉඳලා කොළඹ එනකන් කවුද මේජ 37 එක දුරකථනය එක දිගට කතා කරේ කියලා පැය දෙකක් විතර. ඇයි හොයාගන්න බැරි? හොයාගන්න බැරි දේවල් නෙවෙයි. ඒ එළිදරව් වෙච්ච දේවල්. එතකොට විධායක ජනාධිපති ධූරයේ කටයුතු කරද්දී ජනාධිපතිවරට මුක්තියක් තිබ්බට ඒ මුක්තිය රාජපක්ෂ මුක්තියක් වෙන්නේ නැහැ. ඒක රාජපක්ෂ මුක්තියක් නෙමෙයි. සමේ පෙන්눔 කරමින් තියෙන මොකද්ද? රාජපක්ෂලා පවුලට සම්බන්ධ දේවල් වල පරීක්ෂණ පැවැත්වීමේදී යම් කිසි ආකාරයක ප්‍රමාද වීමක් තියෙනවා. ප්‍රමාදයක් තියෙනවා. සිරිලිය සවියට මොකද වෙන්නේ කියලා දන්නේ නැහැ කවුරුවත්. සිරිලිය සවිය කට උතර ගන්න ගියාට පස්සේ කට උතරේ ගන්න FCIට ගෙන්නේ නැහැ. ඒක කොහොමද වෙන්නේ? අර දේශීයාචක ඉඩම් ගැන ඒ වයසක උන්ද තව කොච්චර කාලයක් ජීවත් වෙයිද දන්නෙත් නැහැ. මේක පරීක්ෂණ ඉක්මන් කරේ නැත්තම් එහෙම. ඒ ගත්ත ඉඩම් ටික ගත්තේ කොහොමද කියලා තාම පරීක්ෂණේ අවසන් කරගන්න බැරි වෙලා තියෙනවා. අපි පිළි අරගන්න රට පිළිගන්න වෙලා සිද්ධ වෙලා තියෙනවා. අර මැණික් මල්ලේ කතාව. මැණික් මල්ලක් දුන්න අය ඒක විකුණලා ඉඩම් ටික ගත්ත අය ඒ ඉඩම් මම වයසක නිසා තියාගන්න බැරුව මගේ මුණුබුරා වෙච්ච යෝෂි රාජපක්ෂ ලියලා දුන්න අය. අපිට ඒක පිළිගන්නද කියන්නේ? එතකොට මේ ඇයි මේ පරීක්ෂණව ප්‍රමාද වෙන්නේ?
මේ බත්තර මුල්ලේ ඩෙන්සිල් කොබෑකඩු මාවතේ රාජපක්ෂ පදනමට දීපු ඒ සමාජ සේවා සංවිධානයට දීපු ඉඩම බදු දීපු ඉඩම ඒක තුලේ රූපවාහිනී නාලිකාවක් ව්‍යාපාරයක් හැට පවත්වගෙන ගියා. ඒකට රූපවාහිනී සංස්ථාවට ලැබිච්ච උපකරණ පාවිච්චි කරා. දැන් ඒක ඒ නාලිකාවේ අයිති අවසන් කට හරියන්නේ ඒකට පරීක්ෂණයක් යන්න ඕන. මේ පාර්ලිමේන්තු පනතකින් සම්මත කළා තමයි ඉඩම දුන්නේ රාජපක්ෂ පදනමට. ඒකේ සභාපතිත් මේ පාර්ලිමේන්තුවේ ඉන්නවා. ඒක අධ්‍යක්ෂ මණ්ඩලයත් පාර්ලිමේන්තුවේ ඉන්නවා. පරීක්ෂණ කරන්න පුළුවන්. ඒවා ප්‍රමාදයිනේ. ඒවා ප්‍රමාදයිනේ. මම මේ අවුරුදු දෙකකට කලින් අයවැයත් කිව්වා විශේෂයෙන් මේ යෝෂි රාජපක්ෂ නාවික හමුදාවට බැඳිච්ච විදිය, ඔහුට උසස් වීම ලැබිච්ච විදිය, ඔහු ඩාට්මත් එංගලන්තේ ඩාට්මත් සරසවියේ ශිෂ්‍යත්වය ගත්ත විදිය, ඔහු යුක්‍රේන ඉගෙන ගත්ත විදිය. දැන් මේ පිළිබඳව නාවික හමුදාවේ පරීක්ෂණයක් සිද්ධ වුණා. නමුත් සාමාන්‍ය සෙබලෙක් සාමාන්‍ය නිලධාරියෙක් මේ විදියට වැඩ කරා නම් එහෙම ඔහුට ලබා දෙන දඬුවමද යෝෂි රාජපක්ෂ සම්බන්ධයෙන් ආරක්ෂා අමාත්‍යාංශ අනුගමනය කළ තිබෙන ශ්‍රී ලංකා නාවික හමුදාව නෑනේ. ඔහු කලිනුත් ඔහු නාවික හමුදාව සේවය කරන කාලෙත් බොහෝ වෙලාවට හිටිය අර්ලිගහ මන්දිරයේ ගෙදර. දැනුත් සේවය අවසන් වුණා කියලා කිසි ප්‍රශ්නයක් නැතුව කිසිදු ගෙවීමක් නැතුව අඩුතරමේ ඔහුට ලබා දීපු ශිෂ්‍යත්ව සහ පුහුණුව සම්බන්ධයෙන් අය කිරීමක්වත් කරගන්න ආණ්ඩුවට නැද්ද ප්‍රතිපාදනයක්? ඒවා මුකුත් වෙන්නේ නෑනේ. ඒවා මුකුත් වෙන්නේ නෑනේ. රෝහිත රාජපක්ෂව ප්‍රොවට්ටක් ගැන පරීක්ෂණ පැවැත්වෙන්නේ නෑනේ. උදයංග වීරතුංග අර බරපතල මිග්ඥානා ගනුදෙනු සම්බන්ධයෙන් රුසියානු තානාපති කාර්යාලය වැඩ කරපු සේවකයෙක්ගේ මරණය සම්බන්ධයෙන් බෙදුම්වාදී කැරලිකරුවන්ට අවියාද විකිණීම සම්බන්ධයෙන් ඒ පිළිබඳව චෝදනා එල්ල වෙලා තිබෙද්දී ඔහුට පුළුවන්කම ලැබිලා තිබෙනවානේ ලෝකේ පුරා සංචාරය කරන්නට. ඒ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රය සාමාන්‍ය ගමන් බලපත්‍රයක් බවට පත් කරගත්තේ මේ යහපාලන ආණ්ඩුව කාලේ. ඒකට අවසර දුන්නේ විදේශ අමාත්‍යාංශයයි අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයයි. අරගෙන ගියේ යාගේ නෝනැවිල් ලංකාවට ඇවිල්ලා කොළඹට ඇවිල්ලා අරගෙන ගියේ. ඒ පාස්පෝර්ට් එක පාවිච්චි කරලා ඔහු හැමතැනම යනවනේ. දැන් තමුන්නාසගේ පැත්තට මේ පැත්තට ගිය අරුන්දිර ප්‍රාන්දු මන්ත්‍රීතුමා කිව්වනේ ඔහුට ජපානයේදී ඔහු හම්බුණා කියලා. ඉතින් කොහොමද මේ පරීක්ෂණ? ඇයි අතරුණ ගන්න බැරි? ඉතින් මේ බැසිල් රාජපක්ෂගේ ගනුදෙනු ගැන හරි ගෝඨාභය රාජපක්ෂගේ විඥාන ප්‍රහාර ගැන හරි සිද්ධ වෙන දේවල් ඔහේ ඇදි යනවා. ඒකයි තියෙන ප්‍රශ්නය. සමම කියන්නේ රාජපක්ෂට මුක්තියක් නෑ අධිකරණයේ නීතියේ. මේ මගේ ළඟ තියෙන්නේ 2014 දෙසැම්බර් 1 වෙනිදා ඉඳලා දෙසැම්බර් 24 වෙනකම් ඔය ගාමිණී සෙනරත්ගේ කාර්යාලයේ ජනාධිපති ලේකම් කාර්යාලයේ පරිපාලන නිලධාරියෙක් හැටියට වැඩ කරමින් හිටපු අබේසිංහ කියන කෙනා මාරු කරපු චෙක් ප්‍රමාණය ලංකා බැංකුවේ, සම්පත් බැංකුවේ, හැට් නැෂනල් බැංකුවේ, කොමර්ෂල් බැංකුවේ ඔය චෙක් 18ක් මාරු කරලා තිනවා රුපියල් මිලියන 218ක් වටින. මිලියන 218ක්. මේ බොහෝ චෙක් ලබා දීලා තිබෙන්නේ පාරවල් හදන කොන්ත්‍රාත් සමාගම් විසින්. එතකොට මහා මාර්ග අමාත්‍යවරයාත් මහින්ද රාජපක්ෂ මහත්මයා ගාමිණී සෙනරත් හිටිය ඔහුගේ ලේකම් කාර්යාලයේ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානියා ඔහු යටතේ සේවය කරපු අබේසිංහ තමයි මේ සති 3ක් ඇතුළතදී මිලියන 218ක චෙක් මාරු කරන්නේ. මේක වාර්තා වෙලා තියෙන කො පරීක්ෂණ. වතාව කොච්චර විතර වෙලා ගන්නවද? අවසන්. ඒ නිසා ප්‍රශ්නේ තිබෙන්නේ දැන් හොරුන්ට පුළුවන්කම ලැබිලා තියෙනවා. මේ බැඳුම් කරගනු දෙනුවයි ආණ්ඩුව දැන් කරන වංචා ටික පෙන්නලා අර තමන්ගේ හොරකම් ටික යටවවා ගන්නට. මේ ඉඩ දීලා තියෙන්නේ කවුද? හොරකම් කරන එක වැරදි වගේම තමයි හොරු ආරක්ෂා කරන එකත් වැරදි. හොරු රකින්න එකත් වැරදි. මේකෙන් සිද්ධ වෙන්නේ ජනතාවට අපේ රටේ නීතිය පිළිබඳ තියෙන විශ්වාසය බිඳ වැටෙන එක. සාගර රත්නාගේ ඇමතුමනි දැන් අපිට ඕන කරන්නේ පොලිසියක් කේල් කනක් කපපු හරකෙක් හොරකම් කරපු එහෙම නැත්නම් ගෙඩට පැනලා බඩුවක් හොරකම් කරපු කෙනෙක් අල්ලන විදිහේ පුහුණුවක් තියෙන පොලිසියක් නෙවෙයි. දැන් හොරු ඇවිල්ලා අර ඒ જાතිය හොරු නෙවෙයි දැන් ඉන්නේ. දැන් ඉන්නේ එක්ක සාටකේ දාන් හොරකම් කරනවා නැත්නම් ටයි කෝඩ් ගහගෙන හොරකම් කරනවා. ඕවා හොයන්න නම් විශේෂඥ දැනුමක් ඕන. ඒ අපේ පොලිසිය ඒ තරමට යාවත් කාලන වෙන්න ඕන. මම අද උදේ අහගෙන අපේ සවුත් ෆොන්සේක ඇමතුමා කියනවා ප්‍රභාකරන් නිසා තමයි අපේ හමුදාව දියුණුනේ කියලා.
ඒක යම් සත්‍යතාවයක් තියෙනවා. ප්‍රභාකරන්ගේ යුද ශක්තිය වර්ධනය වෙනකොට ඔහුගේ තාක්ෂණය වර්ධනය වෙනකොට ඊට සමගාමීව තමයි අපේ හමුදාව ශක්තිමත් වෙන පටන් ගත්තේ. අපේ හමුදාව පුහුණුවක් ලබාගෙන පටන් ගත්තේ. යුදමය අතින් ගත්තොත් ඒක ඉතාම පැහැදිලි තර්කයක්. ඒ වගේ තමයි දැන් අපිට පොලිසියක් උමනා කරන්නේ පිටිපස්සෙන් එලවලා ගිහිල්ලා පිට්පොකට් කාර්යයක් අල්ලන පොලිසියක් නෙවෙයි. මේ වගේ ඒ කියන්නේ මහ බැංකුවේ අර කාමරය ඇතුලේ ඩීල් එක දාන. එහෙම නැත්නම් මේ වගේ මේ මහා ව්‍යාපෘති වලින් ගසා කාපු මේ ආදී හොරකම් කරන තමයි දැන් අපේ පොලිසිය උමනා කරන්නේ. ඒකට ඇත්තටම ගත්තොත් අපේ නිලධාරීන්ගේ දක්ෂතාවය තිබෙනවා. තමුන්නාන්සලා දේශපාලන උවමනාවන් වෙනුවෙන් දේශපාලන ඇඟිලි ගැසීම් නොකරනවා නම් අඩුතරමේ පොලිසියට තමන්ගේ හැකියාවෙන්වත් ඒ පුහුණුව නැතත් කරගෙන යන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි අපි දන්නවා බොහෝ පරීක්ෂණවලට අත්වෙන ඉරණම තියෙන දේශපාලන ඇඟිලි ගැහිම් තමයි. ඇඟිලි ගැහිම් තමයි. තාම මේ රට බලාපොරොත්තුවෙන් ඉන්නවනේ සාගර රත්නායක ඇමතුමනි අර නිලමගේ සිද්ධියේදී කෝල් එක දුන්නේ කවුද කියලා දැනගන්න. අපි අහුව ඔබතුමා නිවැරදි වෙන්නේ කවුද කියලා කියන්න කියලා. කියන්න ඕනේ. නැත්නම් ඉතින් ඉස්සරහට අපි දන්නේ එළිදරව් වෙයිද කියලා. යන විදිහට එහෙම එළිදරව් වෙන්නත් පුළුවන්. මේ දේශපාලන ඇඟෙසින් නැමැත්තුවොත් එහෙම ටිකක් හරි පරීක්ෂණයක් යන නිසා මම ඉල්ලන්නේ මේ හොරුන්ට ගැලපෙන තාලෙට හොරකම් වල පරිමාණයට අඩුතරමේ අපේ පොලිසිය ශක්තිමත් කළ කාර්යක්ෂම කරලා ඒ සම්බන්ධයෙන් වැඩි ප්‍රතිපාදන වෙන් කරලා රටේ ජනතාවගේ බලාපොරොත්තුව රටේ ජනතාව මොන පක්ෂ අඳුන බලාපොරොත්තු වෙන්නේ තමන්ගේ බදු මුදල් ආරක්ෂාව හොරකම් නොකරන පාලනයක් දූෂිතෙන් තොර වෙච්ච පාලනයක් දූෂිතෙන් තොර වෙච්ච පාර්ලිමේන්තුවක් නිසා ඒ වෙනුවෙන් වැඩි මැදිහත් වීමක් කරන්න කියලා ඉල්ලමින් එහෙනම් මම නතර වෙනවා බොහොම ස්තුතියි